අයිබෝන් දරුවනේ අය බලමු පළවන ප්‍රශ්නයේ සිට සාකච්ඡා කරන්න. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද නැතවත් අසත්‍යද යන බව සඳහන් කරන්න තියෙනවා. යකඩහි ප්‍රථම අයනීකරණ ශක්තිය කැල්සියම්හි ප්‍රථම අයනීකරණ ශක්තියට වඩා අඩු වගයක් ගනී. ළමයි හතරවන ආර්ථයේ ආරම්භය පොටෑසියම් සහ කැල්සියම්. පොටෑසියම් සහ කැල්සියම් වලින් පස්සේ හතරවන ආවර්තයේ දකුණට යන විට මූලද්‍රවයන්ගේ පරමාණුකාරය අඩු වෙනවා. පොටෑසියම්, කැල්සියම්, ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස් යන ආදී වශයෙන් පරමාණුකාරය අඩු වෙන්නේ ඉතාමත්ම සුළු වශයෙන්. මේ පොටෑසියම්, කැල්සියම් පරමාණුකාරය අඩුවීම නිසා අයනීකරණ ශක්තිය මේ පැත්තට I1 වැඩි වෙගෙන යනවා. ඔය දීගණුවේ දකුණට යන විට සමහර තැන්වලදී එකපාරට අඩුවීම් පෙන්වුම් කරනවා. සුළු වෙනස් වීම සාමාන්‍යයෙන් පොදුවේ වැඩිවීම පෙන්වුම් කරනවා. මේ අනුව S ගණුවයි D ගණුවයි එකට ගත්තොත් S ගණුවයි D ගණුවයි එකට ගත්තොත් පොටෑසියම්, කැල්සියම්, ස්කැන්ඩියම්, ටයිටේනියම් වල ඉඳලා D ගණුවේ දකුණට යන විට අයනීකරණ ශක්තිය වැඩි වෙලා කෙළවරේ සමාජකයා සිංක් D ගණයේ මූලද්‍රව්‍ය 10න්ම ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩිම මූලද්‍රව්‍ය සිංක්. එතකොට පොටෑසියම් වලට වඩා කැල්සියම් වැඩි, ඊට වඩා ස්කැන්ඩියම් වැඩි, ඊට වඩා ටයිටේනියම් වැඩි. ඔහොම වැඩි වෙලා වැඩිම ප්‍රථම අයනීකරණ ශක්තිය තියෙන්නේ හතරවන ආවර්තයේ S හා D ගොනු මූලද්‍රව්‍ය 12 ගත්තොත් සිංක් සඳහා ඒක මතක තියාගන්න. මේ අනුව කැල්සියම්ට වඩා D ගණුවේ යකඩවල ප්‍රථම අයනීකරණ ශක්තිය වැඩි. හරියට හරි. මේ අනුව මෙතන තියෙන්නේ යකඩෙහි ප්‍රථම අයනීකරණ ශක්තිය. ඒ කියන්නේ D ගණුවේ මූලද්‍රව්‍යයක ප්‍රථම අයනීකරණ ශක්තිය S ගණුවේ කැල්සියම්ට වඩා අඩු වගයක් ගනී. අඩු වගයක් ගනී කියලා දෙන එක වැරදි. කැල්සියම්ට වඩා වැඩි වගයක් ගන්නේ. ප්‍රථම ප්‍රකාශය සත්‍යද අසත්‍යද? මෙතන අසත්‍ය. දෙවෙනි කොටස H2 PO2 ඍණායනයේ හැඩය බලන්න. H2 PO2 ඍණ. මේකට අපි H අයනයක් එකතු කරන් බලන්න අම්ලය මොකක්ද දෙන්නේ කියලා. H3PO2 hypophosphorus අම්ලය. hypophosphorus අම්ලය. මේ අම්ලය ඒක භාෂ්මිකයි. ඒක භාෂ්මිකය කියන්නේ අයනීකරණයෙන් ලබා දෙන්න පුළුවන් එක H අයනය. H3PO2 දුබල අම්ලයක් එක H අයනයක් ලබා දෙන්න පුළුවන්. එක H අයනයක් ලබා දෙන්න පුළුවන් කියන එකේ අදහස ව්‍යුහයේ H3PO2 ව්‍යුහයේ OH කාණ්ඩ තියෙන එකයි. මේ විදිහට H3PO2 ගත්තොත් OH කාණ්ඩ එකයි තියෙන්නේ. අනිත් ඒවා සියල්ලම මධ්‍ය පරමාණුවට සම්බන්ධයි. මේ විදිහට H3PO2. දැන් මෙන්න මේකේ ඔක්සි ඇනයනය දීලා තියෙන්නේ. මේ තියෙන්නේ. මෙන්න මේ ඔක්සි ඇනයනේ ඍණාරෝපණය තියෙන්න ඕනේ මේ බන්ධනය කරනම් පස්සේ ඔක්සිජන් මත. ඒ නිසා ව්‍යුහය O මත ඍණ P මෙතන H පරමාණු දෙකම මෙතන ඔක්සිජන් එක H2PO2 ඍණ. මේ අනුව මේ ප්‍රභේදයේ හැඩය චතුස්තලීයයි. මධ්‍ය පරමාණු වඩා බන්ධන
හතර පැත්තකට තියෙනවා. විකර්ෂණ ඒකක හතරක් තියෙනවා. 1 2 3 4යි. විකර්ෂණ ඒකක හතරක් තියෙන නිසා හැඩය චතුස්තලීය වෙනවා. ඔබට කියලා තියෙන්නේ මේ ප්‍රභේදයේ හැඩය පිරමිඩ ආකාරයි කියලා. සම්පූර්ණයෙන් ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශය. असत्य. बोरॉन हाइड्राइड साइनाइड समग्र प्रतिक्रिया कर साइनोबोरेन साधने बोरॉन हाइड्राइड साइनाइड आयन समग्र प्रतिक्रिया की में दी साइनोबोरहाइड्राइड के प्रभेद है साइनोबोरहाइड्राइड मेतना BH3 नमति प्रभेदय गत्तොත් මෙන්න BH3 B වඩා බන්ධන 3යි ඉලෙක්ට්‍රෝන ඌන්‍ය ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ පිරි නැති ලුයිස් අම්ලය ලුයිස් අම්ල සයනයිඩ් නාඩෂන් ත්‍රිත්ව බන්ධනය C සයනයිඩ් වල මෙන්න මෙතන තියෙන එක සරයුග්මය කාබන් මත. ඒ කාබන් මත තියෙන එක සරයුග්ම මෙයාට ප්‍රදානය කළා සයනෝබෝරෝහයිඩ්‍රයිඩ් නැමැති ප්‍රවේදය සාධනවා. එහිදී සිද්ධ වෙන්නේ කාබන් වලින් මෙයාට දායක බන්ධනයක් ඇති කර ගැනීම. කාබන් වලින් දායක බන්ධනයක් ඇති කර ගන්නවා බෝරොන්ට. මේ බෝරොන්ට H පරමාණු 3. මෙතන කාබන් වලින් බීටා දායක බන්ධනයක්. ඒ දායක බන්ධනය මේ විදිහට නිර්මාණය කරනවා. දායක බන්ධනයේදී අපි මෙතන දාන ධන ලකුණක් මෙතන දාන ඍණ ලකුණක්. මෙතන ධන දැම්මම මේ ඍණ එක කැපිලා යනවා. මෙතන විතරක් ඍණ ආරෝපණය එනවා. මේ අනුව මේක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට N C BH ඍණාරෝපණය අපි පිටින් ගන්නවා මේ විදිහට. මේ අනුව සයනෝබෝරෝහයිඩ්‍රයිඩ් ලෙස මේ නම් කරනවා. මේක සෝඩියම් ධනායනයක් එක්ක සම්බන්ධ කරොත් සෝඩියම් සයනෝබෝරෝහයිඩ්‍රයිඩ් ලෙස නම් කළ හැකියි. කෙසේ හෝ කාබන් සහ B අතර ඇතිවන්නේ දායක බන්ධනයක්. බලමු මේකේ සඳහන් කරලා තියෙන්නේ BH3 සහ සයනයිඩ් ප්‍රතික්‍රියා කර මේ සයනෝබෝරෝහයිඩ්‍රයිඩ් නැමැති ප්‍රභේදය සෑදීමේදී කාබන් වලින් බෝරොන්ට ඉලෙක්ට්‍රෝන යුග්මයක් දායක කළා. දායක බන්ධනයකින් තමයි මේ දෙන්න එකට එකතු වෙන්නේ. සත්‍යයි. හතරවෙනි කොටස. මූලද්‍රව්‍ය පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී ශක්තිය තාප අවශෝෂක ක්‍රියාවලියක් විය හැකිය. ඔව් විය හැකියි. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්ති පරයාසය මේකට කියන්නේ ඉලෙක්ට්‍රෝන ගේන් එනර්ජි. මේ විදිහට X වායු ඉලෙක්ට්‍රෝන ලබාගෙන X ඍණ බවට පත් වෙනවා. වායුමය අවස්ථාවේ ඇති පරමාණු මවුලයකට ඉලෙක්ට්‍රෝන මවුලයක් එකතු වී වායුමය අවස්ථාවේ පවතින ඒක ඍණායන මවුල එකක් ලබා ගැනීමේදී ඇතිවන ශක්ති පරයාසයට කියනවා ඉලෙක්ට්‍රෝන ගේන් එනර්ජි EG. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්ති පරයාසය කියලා. එය තාපදායක වෙන්න පුළුවන්. එය තාප අවශෝෂක වෙන්න පුළුවන්. මෙන්න දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්ති පරයාස. මෙතනින් ඉහළට තාප අවශෝෂක, මෙතනින් පහළට තාපදායකගේ. ඩෙල්ටා H EG. මේ බලන්න ලිථියම්, බෙරිලියම්, boron carbon
नाइट्रोजन ऑक्सीजन फ्लोरीन नियॉन මෙතන ඔබට පේනවා ලිතියම් තාපදායකයි බෙරිලියම් තාප අවශෝෂකයි බෝරෝන් තාපදායකයි කාබන් තාපදායකයි नाइट्रोजन සුළු වශයෙන් තාප අවශෝෂකයි කාබන්ට වඩා වැඩි තාපදායක බව ඔක්සිජන් ඊට වඩා වැඩි ෆ්ලෝරින් නියොන් තාප අවශෝෂකයි පරමාණු ක්‍රමාංකය මේ අනුව ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්ති පරාස ගත්තොත් මෙන්න තාපදායක ඒවා බෙරිලියම් नाइट्रोजन නියොන් තාප අවශෝෂකයි අනිත් ඒවා සියල්ලම තාපදායකයි මේ අනුව ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්ති පරාසය තාපදායක හෝ තාප අවශෝෂක විය හැකියි අපි බලමු මේ අනුව अंक 4 इलेक्ट्रॉन लबा ගැනීමේ ශක්ති පරාසය තාප අවශෝෂක ක්‍රියාවලියක් විය හැකි සත්‍යයි එකම පරමාණුවක ඉලෙක්ට්‍රෝන දෙකක් සඳහා එකම චුම්බක ක්වොන්ටම් අංකය තිබිය හැකිය එකම චුම්බක ක්වොන්ටම් අංකය ඉලෙක්ට්‍රෝන දෙකක් සඳහා එකම පරමාණුවේ අපි උදාහරණ ගමු helium 1s2 මේ ඉලෙක්ට්‍රෝන දෙක ගත්තම ක්වොන්ටම් අංක කුලක බලමු ඉලෙක්ට්‍රෝන දෙකේ n සමානයි 1 ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකම තියෙන්නේ එහි උද්දීඝාංශ ක්වොන්ටම් අංකය L සමානයි බිඳුවයි ඉලෙක්ට්‍රෝන දෙකම තියෙන්නේ S උපශක්ති මට්ටමේ L සමානයි බිඳුව කියන්නේ S ඒ වගේම චුම්බක ක්වොන්ටම් අංකය කියලා කියන්නේ කාක්ෂික අපි දන්නවා L සමානයි බිඳුව නම් ml අගය බිඳුව පමණයි ml සමානයි බිඳුව කියන්නේ එක කාක්ෂිකයයි මේ ඉලෙක්ට්‍රෝන දෙකේම ml අගය බිඳුවයි ඒ කියන්නේ එක කාක්ෂිකයක තියෙන්නේ මේ කාක්ෂිකය එක වෙනස මේ ඉලෙක්ට්‍රෝන දෙකේ ක්වොන්ටම් අංක 3ක් එක හා සමානයි ඉලෙක්ට්‍රෝන දෙකේම ප්‍රධාන ක්වොන්ටම් අංකය උද්දීඝාංශ ක්වොන්ටම් අංකය චුම්බක ක්වොන්ටම් අංකය මේ දෙන්නගෙම ඉලෙක්ට්‍රෝන දෙකේම මේ ක්වොන්ටම් අංක එක සමානයි මේ දෙන්නගේ වෙනස් වෙන්නේ භ්‍රමණ ක්වොන්ටම් අංකය නැත්නම් බැමුම් ක්වොන්ටම් අංකය ඉලෙක්ට්‍රෝනයේ භ්‍රමණ දිශාව මේ තියෙන්නේ එකක් දක්ෂිණ ආවර්තව අනිත් එක වාම ආවර්තව ms ධන භාගය අනිත් ඉලෙක්ට්‍රෝනයේ ms ඍණ භාගය මේ අනුව ඉලෙක්ට්‍රෝන දෙකේ වෙනස් විය හැක්කේ එකම ක්වොන්ටම් අංකයයි ඒ තමයි භ්‍රමණ ක්වොන්ටම් අංකය මේ අනුව මේකේ පිළිතුර ඉලෙක්ට්‍රෝන දෙකක් සඳහා එකම චුම්බක ක්වොන්ටම් අංකය තිබිය හැකිය සත්‍යයි දැන් බලන්න මේකේ 6 වෙනි කොටස මේ සියලුම ප්‍රභේදවල සම ඉලෙක්ට්‍රෝනික කියලා සඳහන් වෙන්නේ මේ ආයනවල හා මේ ප්‍රභේදවල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා නිගමනය කරන්න n ඍණ 3 ඉලෙක්ට්‍රෝන 10යි o ඍණ 2 ඉලෙක්ට්‍රෝන 10යි නියොන් ඉලෙක්ට්‍රෝන 10යි n කියන්නේ පරමාණු ක්‍රමාංකය 7යි ඒ පරමාණුවට ඉලෙක්ට්‍රෝන 3ක් එකතු වුණාම 10ක් වෙනවා ඔක්සිජන් පරමාණු ක්‍රමාංකය 8යි ඒකට ඉලෙක්ට්‍රෝන 2ක් එකතු වුණාම 10ක් වෙනවා නියොන් වල ඉලෙක්ට්‍රෝන 10ක් කොහොමද තියෙනවනේ පොටෑසියම් කියන්නේ පරමාණු ක්‍රමාංකය 19යි ඉලෙක්ට්‍රෝන 19ක් තියෙනවා 19 එකක් ගියාම අන්න ඉලෙක්ට්‍රෝන 18යි මෙතන මැග්නීසියම් වල 12යි පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන එකෙන් දෙකක් ගියාම 10යි මේ අනුව මේ ප්‍රභේදයේ මේ තුන්දෙනාගේම පළවන තුන්දෙනාගේම ඉලෙක්ට්‍රෝන 10යි
ඊට පස්සේ මේ අවසාන එක්කෙනාගේත් මැග්නීසියම් වලත් ඉලෙක්ට්‍රෝන 10යි. පොටෑසියම් විතරයි ඉලෙක්ට්‍රෝන 18ක් වෙන්නේ. මේ නිසා මේ සියලුම ප්‍රභේදවල සම ඉලෙක්ට්‍රෝනික කියලා කියන්න බෑ. එක්කෙනෙක් වෙනස්. මේ අනුව සම ඉලෙක්ට්‍රෝනික ශ්‍රේණියක් වේ කියලා කියන්නේ ඒක අසත්‍යයි. අය බලමු ඊළඟ කොටස කරන්න. මේ බලන්න පහත සඳහන් අණුව සඳහා පිළිගත හැකි ලුයිස් ව්‍යුහය නිර්මාණය කරන්න ඕන. මෙතන නයිට්‍රජන් තියෙනවා. මෙතන කාබන් තියෙනවා. ඔක්සිජන්, සල්ෆර්, මෙතන ඔක්සිජන් පරමාණු දෙකක්, මේ පැත්තේ H එකක්. දැන් ස්ථායි ඉලෙක්ට්‍රෝන සැකසුමක් ඇති කර ගැනීම සඳහා නයිට්‍රජන් පරමාණුවක අවසාන කවච ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවානේ. ඒ නිසා එයා බන්ධන 3ක් හදාගෙන 8ක් බවට පත් වෙන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි ත්‍රිත්ව බන්ධනයක් දාමු. නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන හැදුනම ඉතුරු ඉලෙක්ට්‍රෝන 2 මෙතන දාමු. කාබන් වල ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන 4න් තවත් බන්ධන 4ක් හැදුවොත් 8ක් බවට පත් වෙනවා. අෂ්ටකය සම්පූර්ණ වෙනවා. ඒ නිසා කාබන් වල බන්ධන 4ක් නිර්මාණය කිරීම වඩා සුදුසුයි. ඒ නිසා අපි මෙතන එක බන්ධනයක් දාමු. දැන් නයිට්‍රජන් ස්ථායි, කාබනුත් ස්ථායි. අපි බලමු දැන් සල්ෆර්. එතන දකුණු පැත්තෙන් පටන් ගමු. හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් පරමාණුවක එක ඉලෙක්ට්‍රෝනයක් දෙන එක බන්ධනයක් හදනවා. අපි දැන් බලමු ඔක්සිජන්. ඔක්සිජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 6 8 වෙන ස්ථායි තත්ත්වයටපත් වෙන්න 8ක් අෂ්ටකය සම්පූර්ණ කර ගැනීමට එක්ක ද්විත්ව බන්ධනයක් හදනවා. නැත්නම් ඒක බන්ධන දෙකක් හදනවා. එක්ක ද්විත්ව බන්ධනයක් නැත්නම් ඒක බන්ධන දෙකක්. අපි මෙතන ඒක බන්ධන දෙකක් දාමු. අපි මෙතන දාමු ද්විත්ව බන්ධන. මෙතන ඔක්සිජන් වල තියෙන ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන හදලා තව 4ක් තියෙනවා සංයුජතා කවචේ. ඒවා එක සැරේවල් දෙකක් ලෙස දාන. මේ ඔක්සිජන් පරමාණු වටා තියෙන ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් බන්ධන ඉතුරු 4 ඔබට කැමති තැනක මේ විදිහට ඉලෙක්ට්‍රෝන ලෙස සඳහන් කරන්න. මේ දෙපැත්ත හරි මෙතනයි හරි කැමති තැනක. මෙන්න මේක මතක තියාගන්න. ඉලෙක්ට්‍රෝන ලියනකොට මේ වගේ යුගල වශයෙන් සඳහන් කළ යුතුයි. ඔබට කිසිසේත්ම අයිතියක් නැත ඉලෙක්ට්‍රෝන මේ වගේ සඳහන් කරන්න. එහෙම වුණොත් ලකුණු දීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම මේ නිර්මාණය කිරීමේදී ඔබට මෙන්න මේ ඉලෙක්ට්‍රෝන යුගලය ලියන්න අමතකුණා නම් ඔක්සිජන් මත එකසර එක යුගලය ලියලා තියෙන අනිත් සේරම හරි මේක යුගල් දෙකෙන් එකයි ලියලා තියෙන අනිත් සේරම හරි ලකුණු බිඳුවයි. ලකුණු භාග ලැබෙන්නේ නැහැ ළම විභාගයකදී. නිවැරදි ලුයිස් තිත්තිරි ව්‍යුහය නිර්මාණය වෙන්න ඕන. එක්කෝ නිවැරදි ලකුණු ලැබෙනවා නැත්නම් බිඳුවයි. ඒ නිසා ඊ타මත්ම පරීක්ෂාකාරී විය යුතුයි. තමන් සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන නිතරම පරීක්ෂා කරලා බලන්න. නයිට්‍රජන් වල 5න් 3ක් බන්ධන ඉතුරු 2. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6න් 2ක් බන්ධන ඉතුරු 4. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන 6න් 2ක් බන්ධන ඉතුරු 4. නිතරම පරීක්ෂා කළ යුතුයි. පැහැදිලි? මෙම අණුව සඳහා තිබිය හැකි සම්ප්‍රයුක්ත ව්‍යුහ දෙකක්. අපි මේ අණුව සඳහා නිර්මාණය කරන්න පුළුවන් සම්ප්‍රයුක්ත ව්‍යුහ බලමු. ඔබට පුළුවන් මෙතන මේ එක සැරේක් මේ බන්ධනය මතර එනකොට මේ බන්ධනය ඉවත් කරන්න. මේ එක සැරේක් මේ බන්ධනය මතර එනවා මේ ආකාරයට බලන්න. N C O S මේ ආකාරයට මෙතන මෙන්න මේ එකසර යුග්මය මේ බන්ධනය මතර එනකොට මේ බන්ධනය විච්ඡේදනය වීම.
ඊට අදාළ සම්ප්‍රයුක්ත ව්‍යුහය නිර්මාණය කරන්න. එතකොට අපි බලමු නිර්මාණය කරන්න අදාළ පිළිතුර මෙන්න මේ ආකාරයි. N දිත්ත බන්ධනය මෙතන ඔක්සිජන් දිත්ත බන්ධන සල්ෆර් ඔක්සිජන් H මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක ඒ ආකාරයෙන්ම තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන යුගල් දෙක ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒවයි වෙනසක් නැහැ. මෙතන මේ තියෙන එකසර ඉලෙක්ට්‍රෝන වල මේ බන්ධනය මතර පතිත වුණාම මෙතන ඇති වෙන ධන ආරෝපණය. ඒ වගේම ඔබ දැක්කා මේ ව්‍යුහයේ නිවැරදිව අපි ලියපු එකේ මෙතන ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තිබුණා. මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තිබුණා. දැන් මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතන යනකොට දිත්ත බන්ධනය වෙනවා. මෙතන එක ඉලෙක්ට්‍රෝන යුගලයක් මෙතන ඉතුරු වෙනවා. මෙතන එක ඉලෙක්ට්‍රෝන යුගලයක්. මෙතන මේ බන්ධනය මෙතනට පැමිණීම නිසා බන්ධන ඉලෙක්ට්‍රෝන දෙක මෙතන එනවා. මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකේම නිසා මේ යුගලයට අමතරව තව ඉලෙක්ට්‍රෝන යුගලයක් එනවා. එතන නායිට්‍රජන් මතර එන වෙනවා. මේ තමයි එක සම්ප්‍රයුක්ත ව්‍යුහයක්. මේ එක සර යුගල මෙතන පැමිණීම නිසා එතන ධන වෙනවා. එක යුගල් දෙකෙන් එකක් ඉතුරු වෙනවා. මේ බන්ධනය කැඩීම නිසා මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මයට මේ ඉලෙක්ට්‍රෝන යුගලයට අමතරව තවත් යුග්මයක් එනවා. එන් මතර එනවා. ඊගාට අපිට පුළුවන් තව ව්‍යුහයක් නිර්මාණය කරන්න මෙන්න මේ විදිහට. මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙහෙම එනකොට මේ බන්ධනය කඩනවා. මේ දිත්ත බන්ධන දෙකෙන් ඕනම බන්ධනයක් මේ සඳහා යෝජනා කරන්න පුළුවන්. එතකොට අපි මේකට නිර්මාණය කරන්න පුළුවන් තවත් සම්ප්‍රයුක්තතාවක් හැටියට මෙන්න මේක. සම්ප්‍රයුක්ත ව්‍යුහයක් නිර්මාණය කරනකොට එක ව්‍යුහයක ඉඳලා තව ව්‍යුහයකට යනකොට තව සම්ප්‍රයුක්ත ව්‍යුහයක් මෙන්න මේ ආකාරයට නිර්මාණය කළ යුතුයි. ව්‍යුහ දෙක වෙනස් වන රටාව පෙන්වන්න. එහිදී කිසිවිටකවත් මේ ඊතල ඒ සඳහා මේ ආකාරයට මේවා නොදැක්විය යුතුයි. සම විටම මේ ආකාරය වෙන්න ඕන. දැන් අපි මේකේ ව්‍යුහය නිර්මාණය කරමු. ඔබට පේනවා මෙන්න මේ ආකාරයේ බන්ධනය කැඩෙන්නේ මෙතන. එසේනම් N ත්‍රිත්ව බන්ධනය C මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි. ඔක්සිජන් මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතනට පැමිණීම නිසා ඔක්සිජන් සල්ෆර් අතර එන දිත්ත බන්ධනයක් මෙතන ධනාරෝපණයක්. මේ බන්ධනය කැඩීම නිසා එතන ඒක බන්ධනයයි. මේ ඉලෙක්ට්‍රෝන දෙකට මේ ඉලෙක්ට්‍රෝන වලට අමතරව තවත් ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා. මෙතන ඍණ ආරෝපණයක් එනවා. එතකොට ඔක්සිජන් මත තියෙන ඉලෙක්ට්‍රෝන යුගල් 3ක්. මෙතන ඔක්සිජන් මත ඉලෙක්ට්‍රෝන යුගල් දෙකයි. මේ H එක. සම්ප්‍රයුක්තතා ව්‍යුහ නිර්මාණය කිරීමේදී ඔබට අවසර තියෙනවා මේ ඉලෙක්ට්‍රෝන යුගලය මෙතෙන්ට එනකොට මේ බන්ධනය වෙනකොට ඕනනම් මේ බන්ධනය කඩන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ව්‍යුහය වෙනුවට මේ මෙතන තියෙන දිත්ත බන්ධනය මෙතනට දාලා මෙතන ඒක බන්ධනය කළා ඕම අතර ඉන්න දාන්නත් පුළුවන්. මේ ආකාරයට තව නිර්මාණ ඉදිරිපත් කළ හැකි කැමති ව්‍යුහ දෙකක් ඉදිරිපත් කිරීම ඔබ කළ යුතුයි. නිතරම සෑම අවස්ථාවකදීම සංයුජත කවචවල ඉලෙක්ට්‍රෝන නිවැරදිදයි පරීක්ෂා කිරීම ඔබ විසින් කළ යුතු කාර්යයක් වෙනවා. බලන්න
පාසුදාන් ලුයිස් ව්‍යුහය පදනම් කරගෙන පහත වගුවේ ඇති මේක තමයි ලුයිස් ව්‍යුහය. ඒ ව්‍යුහය පදනම් කරගෙන මෙන්න මේ වගුවේ ඇති ඔක්සිජන් කාබන් නයිට්‍රජන් පරමාණු වල පරමාණු වටා VSEPR යුගල් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය පරමාණු වටා හැඩය පරමාණුයේ මුහුම්කරණය බලමු. VSEPR යුගල් පරමාණුවක් වටා තියෙන VSEPR යුගල් කියලා කියන එකේ අදහස බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් එකතුව. එතෙන්දී බන්ධන ඉලෙක්ට්‍රෝන යුගලක් කියලා ගත්තම අපි හිතමු ද්විත්ව බන්ධනයක් තියෙනයි කියලා. එතෙන්දී ගන්න විකර්ෂණ ඒකක එකක්. ද්විත්ව බන්ධනයක් හෝ ත්‍රිත්ව බන්ධනයක් හෝ ඒක බන්ධනයක් විකර්ෂණ ඒකක එකක් හැටියට සලකන්න. එතන මෙතන විකර්ෂණ ඒකක එකයි මෙතනත් එකයි මෙතනත් එකයි. දැන් මෙතන ඔක්සිජන් වටා ගත්තොත් විකර්ෂණ ඒකක දෙකයි දෙපැත්තේ ඉහළින් සහ පහළින් එකසර යුගල් දෙකයි. ඒතර විකර්ෂණ ඒකක හතරයි. අන්නේ සියලුම විකර්ෂණ ඒකක වල එකතුව තමයි VSEPR යුගල් කියන්නේ. දැන් මෙතන O2 මෙතේ මෙන්න මේ ඔක්සිජන් වඩා විකර්ෂණ ඒකක එකසර යුගල් දෙකයි බන්ධන යුගල් දෙකයි. සේරම විකර්ෂණ ඒකක හතරයි. එසේනම් VSEPR යුගල් හතරයි. යුගල් හතරක් නම් ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීය හැඩය ඔක්සිජන් වඩා බන්ධන යුගල් දෙකයි එකසර යුගල් දෙකයි. හැඩය කෝණික. මුහුම්කරණය විකර්ෂණ ඒකක හතරයි VSEPR යුගල් හතරයි. නම් මුහුම්කරණය මුහුම් කාක්ෂික හතරක් වන SP3. C3 මෙන්න මේ කාබන් වටා විකර්ෂණ ඒකක ද්විත්ව බන්ධන වලට එකයි මේ පැත්තට එකයි මෙතන එකයි. විකර්ෂණ ඒකක 3යි VSEPR යුගල් 3යි. එමනම් ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් නම් ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර. තලීය ත්‍රිකෝණාකාර ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය ඉලෙක්ට්‍රෝන යුගල් 3යි. හැඩය මේ කාබන් පරමාණු වටා බන්ධන යුගල් 3යි තුන් පැත්තට තියෙන්නේ. හැඩයක් තලීය ත්‍රිකෝණාකාර. මුහුම්කරණය විකර්ෂණ ඒකක යුගල් 3යි මුහුම් කාක්ෂික 3යි SP2. කාබන් 4 මේ කාබන් එක මෙන්න මේ මැද තියෙන කාබන් එක මේ කාබන් වඩා විකර්ෂණ ඒකක දෙපැත්ත දෙකයි තියෙන්නේ. VSEPR යුගල් දෙකයි. විකර්ෂණ ඒකක යුගල් දෙකක් නම් හැඩය රේඛීයයි දෙපැත්තට. හැඩයත් රේඛීයයි බන්ධන යුගල් දෙකයි දෙපැත්තට. යුගල් දෙකක් නම් මුහුම්කරණය මුහුම් කාක්ෂික දෙකයි SP. N5 නයිට්‍රජන් පරමාණු. මෙතන බලන්න විකර්ෂණ ඒකක NH දෙකයි මෙතන CN එකයි. විකර්ෂණ ඒකක 3යි. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය තලීය ත්‍රිකෝණාකාර. හැඩය බන්ධන යුගල් 3න් වඩා තුන් පැත්තට තලීය ත්‍රිකෝණාකාර. මුහුම්කරණය VSEPR යුගල් 3 නම් මුහුම්කරණය SP2. බලමු ඊළඟ අවස්ථාවට යන්න. අපි මුලින් සාකච්ඡා කළ කොටස මේක. අන්නේ කොටසේ පරමාණු අතර තියෙන බන්ධන සෑදීමට සම්බන්ධ වෙච්ච කාක්ෂික පරමාණු කාක්ෂික නැත්නම් මුහුම් කාක්ෂික කවරක් යන වගේ තමයි මේ කොටසෙන් අහන්නේ.
ඉහත තුන කොටසෙහි දෙන ලද ලුයිස් ව්‍යුහෙහි පාස්දාන් සිග්මා බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක නැත්නම් මොහොම් කාක්ෂික හඳුනා ගන්න. O2C3 O2C3 O2 කිව්වම වෙන මොහොම් කාක්ෂික sp3 C3 කියන්නේ මේක sp2 මෙන්න මේ ඔක්සිජන් එකයි මේ කාබන් එකයි අතර බන්ධන ස්වරූපය මෙන්න මේ ව්‍යුහේ මේ ඔක්සිජන් එකයි මේ කාබන් එකයි මේ සිග්මා බන්ධනය සෑදීමට සම්බන්ධ වෙච්ච මොහොම් කාක්ෂික අහන්නේ O2 ගත්තොත් sp3 C3 ගත්තොත් sp2 ඒ අනුව sp3 sp2 ඊගාට C4N5 C4N5 කියන්නේ මේ අවසාන නයිට්‍රජන් එකයි ඊට මෙහා පැත්තේ තියෙන කාබන් එකයි C4N5 මෙන්න මේ C4 කිව්වම sp N5 කිව්වම sp2 එතන මේ සිග්මා බන්ධනය හදන්නේ sp සහ sp2 මොහොම් කාක්ෂික රේඛිය අතිච්ඡාදනය C4 sp N5 මෙතනින් සොයාගන්න ලේසි sp2 ඊගාට N5 H6 මේ කෙලවර N එක N5 sp2 මොහොම් කාක්ෂික ඒ වගේ මේ H වල තියෙන්නේ 1s පරමාණු කාක්ෂිකය ඊගාට C3O7 මෙන්න මේ C3O7 මෙන්න මෙතන C3O7 C3 මේ කාබන් O7 මෙතන C3O7 එතකොට C3 කිව්වම sp2 O7 කිව්වම මේ ඔක්සිජන් වල එක සැරේකල් 3යි බන්ධන විකලයි සේරම විකර්ෂණ එකක 4යි විකර්ෂණ එකක 4ක් කියන්නේ sp3 මොහොම් කරණය ඔක්සිජන් ඒ නිසා C3O7 C3 කියන්නේ sp2 O7 කියන්නේ sp3 C3 sp2 O7 කියන්නේ මේ කෙලවරේ ඔක්සිජන් එකක් දෙන්න පුළුවන් sp3 අවශ්‍ය නම් sp3 වෙනුවට ඔක්සිජන් වල 2p කාක්ෂිකයක් කියන එකත් ලියන්න පුළුවන් ඒත් ලකුණු දෙනවා කෙලවර පරමාණුවක p කාක්ෂික සහභාගීත්වයෙන් සිග්මා බන්ධනය හදනවා කිව්වත් නිවැරදි කියලා බාර ගන්න. ඒ කියන්නේ මෙතන sp3 වෙනකොට 2p කාක්ෂිකය කියලා ලිව්වත් හරි. අපි බලමු ඊළඟ කොටස. වරහන් තුල දක්වා ඇති ගුණය වැඩි වෙන පිළට පහත සඳහන් ද සකස් කරන්න. බලමු මේ බන්ධන කෝණ. SiH4 සිලිකන් වටා බන්ධන 4ක් තියෙන මෙහෙම. අංශක 109.5ක් විතර චතුස්තලාකාරයි. අංශක 109.5. ඊළඟට BF3 බෝරොන් වටා බන්ධන 3යි 3 පැත්තට තලයේ ත්‍රිකෝණාකාර අංශක 120යි බන්ධන කෝණය. ඊළඟට PCl3 කියලා ගත්තම P වටා බන්ධන 3යි ඉතිරි ඉලෙක්ට්‍රෝන යුගලය. පිරමිඩ ආකාර මේ එක සැර යුගලයේ විකර්ෂණය ටිකක් වැඩි බලපෑම නිසා මේ කෝණයේ අංශක 109ට වඩා අඩුයි. ඇල්ෆා 109ට වඩා අඩු වෙනවා. ඊළඟ අවස්ථාව තියෙන්නේ PF6 ඍණායනය.
P වඩා සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 5යි. F පරමාණු 6න් එක ගානේ 6ක් එනවා. ඍණාරෝපණ නිසා එකක් එනවා. ඉලෙක්ට්‍රෝන 12යි. යුගල් 6යි. මේ නිසා යුගල් 6 නම් විකර්ෂණයක එක 6යි ආශ්‍රිතතලිය. ආශ්‍රිතතලිය කිව්වම P වඩා PF6 තර P වඩා බන්ධන 6යි සමජතරස්ස තලිය ඒ හැඩේ ඇති බන්ධන 4යි ඊට ලම්බකව ඉහළට සහ පහළට තවත් බන්ධන 2යි. මේ කෝණය අංශක 90යි. මේ සමජතරස්ස ලම්බක මෙතනක් තියෙන මේ කෝණය අංශක 90යි. මේ නිසා මෙතන ඉන්න කෝණය අංශක 90 ඒවා. දැන් එතකොට බන්ධන කෝණය වැඩිම එක අහන්නේ. බන්ධන කෝණය වැඩිම එක. දැන් බන්ධන කෝණය අඩුම එක ආවේ PF6 ඍණ අංශක 90. එතන බන්ධන කෝණය අඩුම එක එන්න ඕනේ මෙතන. මේකේ අංශක 90 එන්නේ. PF6 ඍණ අංශක 90. ඊගාට වැඩිම බන්ධන කෝණය ආවේ අංශක 120 BF3. BF3 අංශක 120. ඊගාට අංශක 109.5 සිලිකන් හයිඩ්‍රයිඩ් චතුස්තලාකාර SiH4 අංශක 109.5. අංශක 109.5ට වඩා අඩු බන්ධන කෝණයක් තියෙන මෙතන PCl3 පිරමිඩාකාරකේ මෙන්න මේ විදිහට 90යි අංශක 109.5ට වඩා අඩුයි අංශක 109.5යි අංශක 120යි. මේ ආකාරයට බන්ධන කෝණ ආරෝහණ රටාව. දැන් බලමු පොස්පරස් වල විද්‍යුත් ඍණතාව ඊළඟ අවස්ථාව. මේකේ විද්‍යුත් ඍණතාව. අපි මුලින්ම බලමු P වල ඔක්සිකරණ අවස්ථා සහ මුහුම් කරන. PO2 ඍණ P වල ව්‍යුහය O මත ඍණ ඉතිරි ඔක්සිජන් එක දිත්ත බන්ධනය මෙතන එක සරයුක්මය. P වඩා ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා 5න් 2යි මෙතන 1යි 3යි බන්ධන 3ට 3යි ඉතුරු 2. විකර්ෂණයක 1යි 2යි 3යි. sp2 මුහුම් කරණය මේකේ ඔක්සිජන් අවස්ථාව ගත්තොත් එන්නේ PO2 ඍණ P වල ඔක්සිජන් අංකය x ඔක්සිජන් දෙකේ ඍණ 4යි සමානයි ඍණ 1 x සමානයි ධන 3 ඔක්සිජන් අවස්ථාව. Phosphate ඔක්සිජන් පරමාණු මත ඍණාරෝපණ ඉතිරි ඔක්සිජන් එක දිත්ත බන්ධන. P වල විකර්ෂණ එකක 4ක් තියෙනවා මුහුම් කරන sp3 P වල ඔක්සිජන් අවස්ථාව phosphate X ඔක්සිජන් වල ඍණ දෙකේවා 4ක්
සමානයි ඍණ 3 x සමානයි 5 මේ අනුව ඔක්සිජන් අවස්ථාව ධන 5 got a POCl3 ඊළඟ අවස්ථාව POCl3 මේකෙත් විකර්ෂණ එකක P වටා 4ක් තියෙනවා මොහොම්කරණය sp3 විකර්ෂණ එකක 4ක් තියෙන නිසා sp3 ඒ වගේම P වල ඇති පරමාණු සියල්ලම ෆොස්ෆරස්ට වඩා විද්‍යුත් ඍණතාවය වැඩි. ඒ නිසා බන්ධන මෙතන 3යි මෙතන 2යි බන්ධන 5ක්ම ඉවතර අදින ඉලෙක්ට්‍රෝන යුගල්. බන්ධන 5ෙම Pට වඩා වැඩි විද්‍යුත් ඍණතාවය වැඩි පරමාණු සම්බන්ධලා තියෙන්නේ. යුගල් 5ම ඉවතර අදින නිසා P වල ඔක්සිජන් අවස්ථාව ධන 5යි. got a PF3 P වල F පරමාණු 3 විතරයි තියෙන්නේ බන්ධන 3ම ඉවතර අදිනවා. ඒ නිසා ඔක්සිජන් අවස්ථාව P වල ධන 3යි. ඒ වගේ මොහොම්කරණය විකර්ෂණ එකක 4ක් තියෙනවා බන්ධන 3 එක සැරේකයි විකර්ෂණ එකක 4යි sp3. දැන් විද්‍යුත් ඍණතාව ගැන සාකච්ඡා කිරීමේදී මුලින්ම සලකන්න මොහොම්කරණ අවස්ථාව. ෆොස්ෆරස් වල sp මොහොම්කරණයක් තිබුණොත් එයාගේ තමයි විද්‍යුත් ඍණතාව වැඩිම. ඊට වඩා අඩුයි sp2 ඊට වඩා අඩුයි sp3 මේ අනුව මෙතන sp3 මොහොම්කරණ අවස්ථා sp2 sp3 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 මේ අවස්ථාව විතරයි sp2 තියෙන්නේ. මේ නිසා විද්‍යුත් ඍණතාව වැඩිම ප්‍රභේදය හැටියට නම් කරන්න ඕන PO2 ඍණ අයනය. මොහොම්කරණය sp2 නිසා sp3ට වඩා sp2 මොහොම් කාක්ෂික ඇති ෆොස්ෆරස් වල විද්‍යුත් ඍණතාව වැඩි. ඒ නිසා මේ වෙලාවේදී විද්‍යුත් ඍණතාව වැඩිම ප්‍රභේදය හැටියට නම් කරන්න PO2 ඍණ. PO2 ඍණ. මොහොම් කාක්ෂික ඇසුරෙන්. ඊගාට බලන්න ඉතිරි තුන්දෙනාගෙම sp3 මොහොම්කරණය තියෙන. ඒ sp3 මොහොම්කරණයෙන් ඊගාට සලකන්න ඔක්සිජන් අවස්ථාව වැඩි එක. මොහොම්කරණ එක හා සමාන නම් ඊගාට සලකන්න ඔක්සිජන් අවස්ථාව. ඔක්සිජන් අවස්ථාව ධන 5 වන ප්‍රභේද දෙකක් තියෙනවා. ඒ නිසා ඊළඟට විද්‍යුත් ඍණතාව වැඩි මේ දෙන්නගේ. ඒ දෙන්නගේ මොහොම්කරණය සමානයි ඔක්සිජන් අවස්ථාව සමානයි. නමුත් මේ අවස්ථාවේදී මේ දෙන්නගෙන් කවුද වඩාත් විද්‍යුත් ඍණ කියලා තෝරගන්න අපි මධ්‍ය පරමාණු වටා ඇති පරමාණු දිහා බලනවා. Clට වඩා වැඩි විද්‍යුත් ඍණතාව ඔක්සිජන්. මධ්‍ය පරමාණුවට ෆොස්ෆරස් වලට විද්‍යුත් ඍණතාවයෙන් වැඩි විද්‍යුත් ඍණතාව වැඩි පරමාණු සම්බන්ධල තිබුණොත් ඒ අවස්ථාව අපි සලකනවා P වල විද්‍යුත් ඍණතාව ඉහළ යනවායි කියලා. විද්‍යුත් ඍණතාව කෙරෙහි බලපාන එක සහ දෙකක් තමයි මධ්‍ය පරමාණුවට සම්බන්ධ වී ඇති මූලද්‍රව්‍යයේ ස්වરૂපය මත ස්වභාවය මත. මේ අනුව Clට වඩා ඔක්සිජන් විද්‍යුත් ඍණ නිසා අපි මෙන්න මේ ෆොස්ෆරස් වඩා විද්‍යුත් ඍණ කියලා සලකනවා. ඒ නිසා අපි ඊළඟට ගන්නවා මෙතන phosphate POCl3 ඊළඟට අපිට ඉතුරුලා තියෙන විද්‍යුත් ඍණතාව අඩුම එක්කෙනා PF3 ඔක්සිජන් අංක 3 අවස්ථාව. PF3 දැන් බලන්න ඊළඟ අවස්ථාව කාබනේට වල තාපස්ථයතාව. කාබනේට වල. එතකොට දෙවෙනි කාණ්ඩේ පහළට යන විට ලෝහ කැටයන වල අරය වැඩි වෙනවා.
මෙතන තියෙනවා මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ෂියම්, බේරියම්. මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම් සහ බේරියම්. අරය විශාල වෙනවා. අරය කුඩා වෙනකොට ද්‍රවීකරණ බලය වැඩි වෙනවා. ද්‍රවීකරණ බලය වැඩි වේ. ද්‍රවීකරණ බලය වැඩි වෙනකොට ඍණාරෝපිත අයන විකෘති කරනවා. කාබනේට අයන වල ඉලෙක්ට්‍රෝන වල මේ පැත්තට ඇදෙනවා. නමුත් මේකේ අරය විශාලයි. අරය විශාල නිසා ද්‍රවීකරණ බලය අඩුයි. ඒක නිසා මේ කාබනේට අයන ගෝලාකාර වගේ තියෙනවා. මේ නිසා පහළට අයනික ලක්ෂණ වැඩි වෙනවා. ගෝලාකාර කැටයන සහ අනායන පවතින නම් අයනික ලක්ෂණ වැඩි. මේ වගේ විකෘති වෙනකොට අයනික ලක්ෂණ අඩු වෙනවා. ඒ නිසා පහළට කාණ්ඩයේ පහළට අයනික ලක්ෂණ වැඩි වෙනවා. මේ අනුව මෙතන තියෙන්නේ තාප ස්ථායතාව. අයනික ලක්ෂණ වැඩි වෙන තාප ස්ථායතාව ඉහළ යනවා. ඒ අනුව පිළිතුර මෙතන අපි පටන් ගත්තොත් මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. ඔන්න ඔය විදිහට පුළුවන් කාබනේට වල තාප ස්ථායතාව ආරෝහණ රටාවට සකස් කරන්න. අපි දැන් බලමු ඊළඟ කොටසට යන්න. ඒ අනුව පීගනෝඩ අයත් වන බහුරූපීතාව පෙන්වන ස්ෆටික ස්වරූපයේ ඇති විට ඒ කියන මූලද්‍රව්‍ය පීගනෝඩ අයත් බහුරූපීතාවක් පෙන්වන ස්ෆටික ස්වරූපයේ මූලද්‍රව්‍යයක්. ඒ වගේම බහුපරමාණු කණු ලෙස පවතින. එය පවතින්නේ බහුපරමාණු කණු වශයෙන්. ඒ කියන්නේ පරමාණු කීපයකින් සමන්විතයි. B හා C යනු එහි ඔක්සයිඩ් වන අතර B විරංජන ගුණ පෙන්වයි. දැන් අපි බලමු ආවර්ත වගුවේ අපි ඉගෙන ගන්නවානේ. දෙවන ආවර්තයේ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine. දැන් මේ මූලද්‍රවයන්ගෙන් බහුරූපී මූලද්‍රව්‍ය මේ තියෙන්නේ සල්ෆර්, ඔක්සිජන්, කාබන්. අපි phosphorus වල බහුරූපී අවස්ථා ගැන මේ පන්තිදී ඉගෙන ගන්නෙත් නැහැ විෂය නිර්දේශයේ. phosphorus උත් බහුරූපී ආකාර තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ඔය අවස්ථා තුනනේ ඉගෙන ගන්න. මේ අවස්ථා තුනෙන් ඒ මූලද්‍රව්‍යයේ ඔක්සයිඩ්, ඒතර ඔක්සිජන් වල ඔක්සයිඩයක් නැහැනේ කතාව. ඒක අයින් කරනවා අපි. ඒතර සල්ෆර් වල ඔක්සයිඩ්, කාබන් වල ඔක්සයිඩ්. කාබන් වල ඔක්සයිඩ් දෙන්නේ කාබන් මොනොක්සයිඩ් ඩයොක්සයිඩ් නේ. ඒතර එතන නැහැනේ විරංජනකාරක වායු. ඒතර සල්ෆර් වල ඔක්සයිඩ් වෙන්න ඕන. සල්ෆර් ඩයොක්සයිඩ් විරංජනකාරකයි. අනිත් එක සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් SO3. ඒතර මේ අනුව අපිට හැඟෙනවා මේ ඒ කියන මූලද්‍රව්‍ය මෙතන මේ ඒ කියන මූලද්‍රව්‍ය පීගනෝඩායත් ඒ කියන මූලද්‍රව්‍ය බහුරූපීතාව පෙන්වන ඒ කියන මූලද්‍රව්‍ය සල්ෆර් බව. ඒ වගේම ඒකේ බහු අණුක බහු පරමාණු කණු වශයෙන් පවතිනවා. ඔව් සල්ෆර් අණුක සූත්‍රය 60. තර කතාව හරි. ඒ වගේම ඒ නැමැති මූලද්‍රව්‍ය සාධන ඔක්සයිඩ් තමයි B හා C. සල්ෆර් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් තමයි B හා C කියන්නේ. ඉන් B විරංජන ගුණ. B කියන්නේ එහෙමනම් සල්ෆර් ඩයොක්සයිඩ්. B විරංජන ගුණ සල්ෆර් ඩයොක්සයිඩ්. B සල්ෆර් ඩයොක්සයිඩ් විරංජන ගුණ. අනිත් එක සල්ෆර් ඩයොක්සයිඩ් C SO3 සල්ෆර් ඔක්සයිඩ්. ඒක තමයි ගෙන්දගම් සල්ෆර්. එතකොට මූලද්‍රව්‍ය සල්ෆර්
සල්ප සාධන ඔක්සයිඩ් SO2 SO3 මේක තමයි විරංජන කාරක. මේ අනුව ඔය තමයි ඒ කියන මූලද්‍රව්‍ය ගෙන්දගම් ඔක්සයිඩ් දෙක. දැන් ඒවල බහු පරමාණු කණුවක හැඩය S පරමාණු 8කින් සමන්විත. එතන මේක හැඩය නිර්මාණය කරන්න ඕනේ මේ විදිහට S පරමාණු 8කින් මේ ආකාරයට. ඔය ආකාරයට. S පරමාණු 8 S8 මේ මුළු වල තියෙන සේරම S පරමාණු. S පරමාණු. මේ අණුක සූත්‍රය S8 ඔටුනු හැඩය කියලා කියන්නේ. S පරමාණු 8කින් සෑදුණු මේ අණුවේ සූත්‍රය නිර්මාණය කරේ. ඒ අණුක සූත්‍රයට ගැලපෙන ව්‍යුහ සූත්‍රය මේ. අපි දැන් බලමු ඊළඟ කොටස. අස්පටික අවස්ථාවේ ඒ ලබාගත හැකි අතර. ඒ කියන මූලද්‍රව්‍ය ගෙන්දගම්. ඒකේ ස්පටික රූපී ආකාර දෙකක් තියෙනවා. ඒ ස්පටික රූපී ආකාර තමයි ඒකානති සල්ප සහ රොම්බසීය සල්ප. අස්පටික රූපී ආකාර. ඒ තමයි ස්වීකාර්ය සල්ප සහ කලිල සල්ප. දැන් අස්පටික රූපී ඒ කියන්නේ කලිල සල්ප හෝ ස්වීකාර්ය සල්ප අස්පටික අවස්ථාවෙන් ඒ ලබාගත හැකි ආකාර දෙකක් සඳහා උදාහරණ තුලිත සමීකරණ ඇසුරෙන් පාසල් විද්‍යාගාරයේදී රසායනික ප්‍රතික්‍රියාවකින් ගෙන්දගම් සෑදෙනවා නම් ඒ තමයි අස්පටික අවස්ථාව කලිල සල්ප. එක උදාහරණයක් හැටියට දෙන්න පුළුවන්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් සහ ක්ලෝරින් අතර ප්‍රතික්‍රියාව. HCl සහ සල්ප. හයිඩ්‍රජන් සල්ෆයිඩ් ක්ලෝරින්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් බ්‍රෝමින්, හයිඩ්‍රජන් සල්ෆයිඩ් අයඩින් ඔය ඕනම ප්‍රතික්‍රියාවක් ගන්න පුළුවන්. HCl HBr HI සමග සල්ප. ඊට අමතරව ගන්න පුළුවන්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් සමග සල්ෆර් ඩයොක්සයිඩ් මේකද හදනවා සල්ප සහ 2H2O මේ තමයි කලිල සල්ප සෑදෙන ප්‍රතික්‍රියා දෙකක්. ප්‍රතික්‍රියා අප්‍රමාණයි. H2S ආම්ලික KMnO4 එක සෑදෙන සල්ප සහ මැංගනස් ධන දෙක. H2S ආම්ලික ඩයික්‍රොමේට් එක හැදෙන සල්ප සහ ක්‍රෝමියම් ධන තුන. මේ වගේ ප්‍රතික්‍රියා මේ වගේ වෙලාවක විභාගයකදී ලියන්න යන්න එපා. එහෙම ලියන්න ගියොත් ඒක අවාසි සෑහෙන වෙලාවක් යනවා ලියන්න. මොකද H2S සල්ප බවට පත්වීමේ අර්ධ අයන ඉලෙක්ට්‍රෝන සමීකරණය පර්මැංගනයෙන් මැංගනස් බවට පත්වීමේදී අයන ඉලෙක්ට්‍රෝන අර්ධ ප්‍රතික්‍රියා ලියලා ඊට පස්සේ ප්‍රතික්‍රියා දෙක එකතු කරලා අවසාන සමීකරණය ගොඩනගන්න වෙන්නේ. ඒකට සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා ලේසියම ප්‍රතික්‍රියා තෝරගන්න මේ වගේ අවස්ථාවක. ඊළඟ අවස්ථාව බලන්න. එහි හයිඩ්‍රජන් ලෙස X වායුව ලබා දෙනවා. ඒවල හයිඩ්‍රයිඩ් ඒකේන මූලද්‍රව්‍ය අපි දැක්කනේ ගෙන්දගම්. එයාගේ හයිඩ්‍රයිඩ් තමයි X කියන්නේ H2S. ඒකේන මූලද්‍රව්‍ය සල්ප එයාගේ හයිඩ්‍රයිඩ් H2SX සහ B කියන වායුව හැටියට අපි ගත්තේ සල්ෆර් ඩයොක්සයිඩ්. දැන් X සහ B එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් විරංජන ගුණය හැර වෙන පරීක්ෂණයක් යෝජනා කරන්න තියෙනවා. ඔබට පුළුවන් ලියන්න. ඔබට පුළුවන් අපි හිතමු H2S ප්‍රතික්‍රියා කරන ප්‍රතිකාරකයක් lead acetate වලින් පොගොන ලද පෙරහන් කඩදාසියක් අරගෙන අපි මේ වායු දෙකම යවනවා.
ගැටීමට සැලැස්සුවම ලෙඩ ඇසිඩේට් පෙරහන් කඩදාසිය ලෙඩ ඇසිඩේට් වලින් පොගොන ලද පෙරහන් කඩදාසිය කළු පැහැවෙන්නේ කාගෙන්ද? හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලින් පමණයි. ඒ නිසා පරීක්ෂණය මේ විදිහට ලියන්න පුළුවන්. lead acetate lead acetate වලින් පොගවන ලද පෙරහන් lead acetate වලින් පොගවන ලද පෙරහන් කඩදාසියක් හා ගැටීමට සැලැස්සු විට එක් වායුවකින් පමණක් පෙරහන් කඩදාසිය කළු පැහැවේ. එම වායුව H2S ඉස්සෙනවන්නේ air sulfur dioxide. ඔන්න ඔය විදිහට සල්ෆර් ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් සල්ෆයිඩ් වෙන් කර හඳුනා ගැනීම සඳහා මේ පරීක්ෂාව යොදා ගන්න පුළුවන්. ඔබට SO2 සහ H2S වෙන් කර හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේවා. ආම්ලික permanganate සල්ෆර් ඩයොක්සයිඩ් මගින් දම් පාට විවරණය වෙනවා. මේ පැත්තේ දම් පාට විවරණ වන අතරම කහ අවලම්බිතයක්. කහ අවලම්බිතයක් ඇතිවීම. ඒ වගේම ආම්ලික ඩයික්‍රොමේට් තැඹිලි පාට කොළ පාට වෙනවා. මෙතන තැඹිලි පාට විවර්ණ වන අතර අපැහැදිලි ද්‍රාවණයක් අවලම්බිතයක් ඇතිවීම. තව පරීක්ෂණයක් SO2 සහ H2S වෙන් කර හඳුනා ගන්න. ඒ වගේම අපිට පුළුවන් තව පරීක්ෂණයක් ඉදිරිපත් කරන්න cupric chloride ද්‍රාවණයකට යවනවා SO2 සුදු අවක්ෂේපයක් හැදෙනවා. සුදු අවක්ෂේප ඒ තමයි cuprous chloride. මෙතන වෙනවා කළු අවක්ෂේපයක්. කළු අවක්ෂේප ඇතිවීම. කළු අවක්ෂේප ඇතිවීම ඒ තමයි copper sulfide. ආම්ලික permanganate, ආම්ලික dichromate, cupric chloride, lead acetate මේ වගේ ප්‍රතිකාරක වලින් SO2 සහ H2S වෙන් කර හඳුනා ගන්න පුළුවන්. මේ තමයි
ඒවල හයිඩ්‍රඩ ලෙස ඒ කියන්නේ සල්ප වල හයිඩ්‍රඩ ලෙස X වායුව මේක. B කියන්නේ sulfur dioxide. B sulfur dioxide. ඒ දෙන්න වෙන් කර හඳුනා ගැනීම සඳහා ඔය අවස්ථාව යොදාගත්තේ. right. ඒ පරීක්ෂණ කරේ අපි බලමු ඊළඟ කොටස. X ඔක්සිකාරක හාරක ගුණය පෙන්වීමට. X කිව්වේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. මේ බලන්න. අපි X කියලා ගත්තේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඔක්සිකාරකයක් කාරකයක් වශයෙන් ක්‍රියා කරන අවස්ථා කාරක. කාරකයක් නම් හොඳ හාරකයක් තෝරගමු. H2S කාරක. හොඳ හාරකයක් ගමු සෝඩියම්. තොරෙනා sodium sulfide Na2S hydrogen. මේ වෙලාවේදී සල්ෆර් ඔක්සිකරණ අවස්ථාව ඍණ 2යි එකත් එහෙමමයි. H වල ඔක්සිකරණ අවස්ථාව ධන 1යි ධන 1 ඉඳලා බිඳුවට යනවා. අන්න ඒ තමයි හරණය. ඔක්සි හරණය. හරණය වෙන කට්ටියට තමයි කියන්නේ කාරක. ඊගොඩ හාරක ඔක්සිකරණාංකය වැඩි වෙන්න ඕන. කරණය වෙන්න ඕන. H2S අපිට පුළුවන් සල්ෆර් ඔක්සිකරණය කරන්න ඍණ 2 ඉඳලා බිඳුවට. ක්ලෝරින් එක ප්‍රතික්‍රියාවේදී මේ තියෙන අවස්ථාව ඔක්සිකරණය වෙන අවස්ථාවේදී මෙයා අපි හඳුන්වන්නේ ඔක්සි හාරකය කියලා. දැන් බලමු ඊළඟ අවස්ථාව. A අයත් ඛණ්ඩේ මූලද්‍රව්‍ය වල එක්ස්ටර්න් රූප හයිඩ්‍රයිඩ් සලකන. ඒ කියන්නේ එක්ස්ටර්න් රූප හයිඩ්‍රයිඩ් කිව්වම අපිට බලන් H2O, H2S, H2SC, H2T. ඒ කියන්නේ 16 වෙනි ඛණ්ඩේ මූලද්‍රව්‍යයන්ගේ හයිඩ්‍රයිඩ්. 16 වෙනි ඛණ්ඩේ මූලද්‍රව්‍යයන්ගේ හයිඩ්‍රයිඩ් වල තාපාංක විචලන රටා ප්‍රස්ථාරයක් අඳින කියලා තියෙන්නේ. ඔබට නිර්මාණය කරන්න බලන්න මේ විදිහට ඉහළම තාපාංකයක් තියෙන ජලයට ওই විදිහට යන්නේ. මෙතන ඉන්නේ H2O. මෙතන H2S. මෙතන H2SC. මෙතන H2TE. මේ තුන්දෙනාගේම තාපාංකය අභිභවා යනවා. ඒ තුන්දෙනාගේම තාපාංකයට වඩා බෙහෙවින් ඉහළයි ජලයේ තාපාංකය. මේ හරිය සෙන්ටිග්‍රේඩ් අංශක 100. මේ හරිය බිඳුව. බිඳුවට වඩා පහළින් මේ තුන්දෙනාම ඉන්නේ. මේ ප්‍රස්ථාරයේ දල ප්‍රස්ථාරය විතරයි අවශ්‍ය වෙන්නේ. ඔය තමයි 16 වෙනි ඛණ්ඩේ හයිඩ්‍රයිඩ් වල තාපාංක විචලන රටා. ඊට දැක්වූ තාපාංක විචලනය සඳහා හේතු කෙටියෙන් දක්වන්න. දැන් ජලයට තමයි ඉහළම තාපාංකයක් තියෙන්නේ. ඇයි? ජලයට ඉහළ තාපාංකයක් තිබීමට හේතුව පැහැදිලි කරන්න ඕන. මේ විදිහට ජලාණු අතර හයිඩ්‍රජන් බන්ධන තිබීම පිළිතුරු වල ලිවිය යුතුයි. මෙතන පිළිතුරු වල යන්න ඕන හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් විද්‍යුත් වෙන බැවින්. හයිඩ්‍රජන් වලට වඩා ඔක්සිජන් විද්‍යුත් වෙන බැවින්. HO ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා ලෙස ද්‍රවීකරණය වේ. H2 සඳහා දීද්‍රව ගූර්ණ
පැවතීම. ජලය කෝනික බව කියන්න ඕනේ නැහැ ඇඳපු නිසා. ජලාණු. නැත්තම් කෝනික බව කියන්න ඕන. ඒ නිසා ජලාණු අතර ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන ඇතිවීම ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා කියලා ඊට පස්සේ කියන්න මේ බන්ධන බිඳ දැමීමට විශාල ශක්තියක් අවශ්‍යයි. ඒ නිසා තාපාංක ඉහළයි කියලා. මෙම හයිඩ්‍රජන් බන්ධන බිඳ දැමීමට විශාල ශක්තියක් අවශ්‍යයි. එනිසා තාපාංකය H2O සඳහා ඉහළයි. දැන් බලන්න ඉහත දැක්වූ තාපාංක විචලනය සඳහා හේතු දෙන්න. එතකොට ඉහත දැක්වූ තාපාංක විචලනය වැඩිම තාපාංකයක් තිබුණේ ජලයට. ඒකට හේතුව විතරයි කිව්වේ. මේකේ ජලයට ඉහළම තාපාංකයක් තිබීමට හේතුව විතරයි කිව්වේ. මෙන්න මේ තුන් දෙනාගේ තාපාංක වැඩි වීමට හේතුව කිව්වේ නැහැ. ඒව කියන්න ඕන වෙනම. ඒ සඳහා ඉදිරිපත් කරන්නේ හයිඩ්‍රජන් බන්ධන ස්වරූපය නෙමෙයි. හයිඩ්‍රජන් බන්ධන තියෙන්නේ ප්‍රබල ජලාණු අතර විතරයි. මෙතන එන සංයෝගය H2S, H2SC, H2T. මේගොල්ලන්ගේ අණුක භාරය වැඩි වෙනවා මේ පැත්තට. අණු වල විශාලත්වය වැඩි වෙනවා. ඒ නිසා අණු අතර තියෙන ලන්ඩන් බල ප්‍රබලතාව ඉහළ යනවා. ඒ නිසා තාපාංක ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. ඒ නිසා මෙතෙන්ද ලියන්න ඕනේ මේ තුන් දෙනාගේ තාපාංක රටාව H2S, H2SC, H2TE දක්වා යන විට මෞලික ස්කන්ධය වැඩිවීම. මෞලික ස්කන්ධය වැඩි වෙනවා. අණුවල විශාලත්වය වැඩිවීම. එනිසා අණුවල විශාලත්වය නිසා අණු අතර ඇතිවන ලන්ඩන් බල ප්‍රබලතාව වැඩිවීම එනිසා තාපාංකය ක්‍රමයෙන් H2S, H2SC, H2T දක්වා වැඩිවීම. මෙන්න මේ වගේ පිළිතුරු ලිවීමක් කළ යුතුයි. ප්‍රස්ථාර රටාව පැහැදිලි කිරීම සඳහා ජලයේ උච්ච තාපාංකයක් තිබීමට හේතුව වෙනමත් ඉතිරි තුන් දෙනාගේ තාපාංක ආරෝහණය වෙනමත් පැහැදිලි කිරීම කළ යුතුයි. ඒතර තමයි ලකුණු ලැබීම ඔබට සම්පූර්ණව ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. ලකුණු ලබා ගැනීමේ ක්‍රමවේද ගැන හිතලා ඒ විදිහට උත්තර ලියන්න පුරුදු විය යුතුයි. එහි ඉහළම ඔක්සිකරණාංකයෙන් ව්‍යුත්පන්න වන ඔක්සි අම්ලයේ ඒ කියන්නේ ගෙන්දගම්නේ. ගෙන්දගම් වල ඉහළම ඔක්සිකරණාංකය කියන්නේ 16 වෙනි කාණ්ඩයේ ධන 6යි.
ඒකේ ඔක්සි අම්ලය කියන්නේ සල්ෆියුරික් සාන්ද්‍රණ ඉහළම අවස්ථාවේදී කියන්නේ සාන්ද්‍ර සල්ෆියුරික් සාන්ද්‍ර සල්ෆියුරික් ඒ සමග කියන්නේ සල්ෆර් සමග සාන්ද්‍ර සල්ෆියුරික් සල්ෆර් සමග H2SO4 සල්ෆර් සමග සිදුවන ප්‍රතික්‍රියාවේදී සල්ෆර් ඔක්සීකරණය වෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් බවට සල්ෆර් වල ඔක්සිකරණ අවස්ථාව 14ට යනවා බිඳුව ඉඳලා වැඩි වෙනවා ඔක්සිකරණ අංකයේ වෙනස 4.04 මෙතන ධන 6 තියෙන්නේ ධන 6 ඉඳලා ධන 4ට අඩු වෙනවා එතන වෙනස 2යි ඔක්සිකරණ අංක වල වෙනස් වීම තමයි මේ පෙන්වුම් කරලා තියෙන්නේ. ඒක 1 හා සමාන විය යුතුයි. නැත්නම් ඉලෙක්ට්‍රෝන සහභාගී වෙන ප්‍රමාණය 1 හා සමාන විය යුතුයි. ඒ සඳහා මේක දෙකෙන් වැඩි කරන්න ඕන. ඉතින් ස්ටොයිකියමි තියෙන්නේ මේක 1කට මේක 2ක්. සියල්ලම දකුණු පැත්තේ S පරමාණු 3ක් තියෙනවා. මෙතන 1යි මෙතන 2යි. මේ නිසා 3යි SO2 කියලා දාන්න. ඊට අමතරව හැදෙන අනිකුත් ද්‍රව්‍ය තමයි ජලය. බලන්න මේකේ H පරමාණු 4යි. මේක 2යි. එතන සාන්ද්‍ර සල්ෆියුරික් එක්ක සල්ෆරත් කරාම හැදෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් සහ ජලය. බලමු ඊළඟ අවස්ථාව B කොටස. LMN යනු ඍණාරෝපිත අයන තුනක්. L නම් අයනයේ ජලීය ද්‍රාවණයක් ලෙඩ් නයිට්‍රේට් සමග ප්‍රතික්‍රියා කොට තද කහ පැහැ අවක්ෂේපයක් ලබා දෙයි. ලෙඩ් නයිට්‍රේට් එක්ක තද කහ පැහැති අවක්ෂේපයක් ලබා දෙනවා නම් ඒක ලෙඩ් අයඩයිඩ් වෙන්න ඕන. එhmenan L කියන අයනය අයඩයිඩ් වෙන්න ඕන. L ලෙඩ් නයිට්‍රේට් එක කහ පාට ලෙඩ් අයඩයිඩ් සමහර විට ක්‍රෝමේට් තිබුණොත් ලෙඩ් ක්‍රෝමේටුත් වෙන්න පුළුවන්. ඒකත් කහ පාටයි. තව බලමු ලෙඩ් ක්‍රෝමේට්ද ලෙඩ් අයඩයිඩ්ද කියලා හරියටම නිගමනය කරන්න. P තද කහ පැහැ අවක්ෂේපයක් ලබා දෙයි. මේ තියෙන්නේ තද කහ පැහැති අවක්ෂේපයක් ලබා දීම. මෙන්න අවසාන නිගමනය. එම අවක්ෂේපයේ උණු ජලයේ දේවන අතර උණු ජලයේ දේවනවා යලි සිසිල් වන විට අවක්ෂේප ඇති වෙනවා නම් ඒ තමයි ලෙඩ් වල ක්ලෝරයිඩ්, ලෙඩ් වල බ්‍රෝමයිඩ්, ලෙඩ් වල අයඩයිඩ්. ඒ අනුව ස්ථිර වශයෙන්ම අර කහ පාට අවක්ෂේපයේ ලෙඩ් ක්‍රෝමේට් නෙමෙයි ලෙඩ් අයඩයිඩ්. සිසිල් වන විට නැවත වන් කහ පැහැති කුඩක් ලබා දෙනවා. හරියටම හරි. උණු ජලයේ දේවනවා යලි සිසිල් වන විට රන්වන් පැහැති කහ කුඩක් ආකාරයට නැවත ලෙඩ් අයඩයිඩ් අවක්ෂේප වෙනවා. උණු ජලයේ දී වෙනවා සිසිල් වන විට යලි අවක්ෂේප ඇති වෙනවා. මේ අනුව අපි හඳුනාගත්තා මේ ඍණාරෝපිත අයනය නැත්නම් L නම් ඍණාරෝපිත අයනය අයඩයිඩ් අයනය බව. අපි බලමු තර LMN ඇනයන තුනෙන් L කියන ඇනයනය අපි දැන් සොයාගෙන ඉවරයි අයඩයිඩ් බව. එක අයනයක් අපි හොයාගෙන අවසන් අයඩයිඩ්. දැන් බලමු ඊළඟට කියලා තියෙන දේ M ජලීය ද්‍රාවණයක් තනුක HCl සමග කියන්නේ M තනුක HCl සමග Q කහ පැහැ අවක්ෂේපයක් ලබා දී. R අවර්ණ වායු පිට කරයි. අවක්ෂේපයක් ලබා දෙමින් HCl අම්ලය දැම්මම අවක්ෂේපයක් ලබා දෙමින් වායුවක් පිට යනවා නම් ඒක ටයෝසල්ෆේටයක් වෙන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයේ ටයෝසල්ෆේට් වලට HCl දැම්මම ඒ ටයෝසල්ෆේට් එක හැදෙනවා සල්ෆර් ඩයොක්සයිඩ් ජලය
ඊට අමතරව දෙකයි ක්ලෝරයිඩ් මෙන්න කලිල සල්ප ඒ කලිල සල්ප අවක්ෂේපයක් ලෙසත් සැලකිය හැකියි. ඉතින් මේ කලිල අංශු තැන්පත් වීමෙන් අවක්ෂේපයක් ලෙසත් මේ විදිහේ ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන්. ඒතර වායුව තමයි සල්ෆර් ඩයොක්සයිඩ් අවක්ෂේපය හැටියට සලකනවා මේ කලිල සල්ප තැන්පත් වීම. ඒ නිසා මේ වගේ අවස්ථාවක මෙතන M ජලීය ද්‍රාවණේ මේ M ජලීය ද්‍රාවණේ M ජලීය ද්‍රාවණය HCl සමග Q කහ පැහැ අවක්ෂේපයක්. එතකොට Q කියන්නේ මේ අනුව අපිට පේනවා සල්ෆර්. M ජලීය ද්‍රාවණය HCl සමග Q අවක්ෂේපයක්. මෙතෙන් මේක ඒ වගේම R අවර්ණ වායු පිට කරයි. R කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් QR. එතකොට ඔබ Q කියන්නේ සල්ෆර්, R කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්. ඊළඟට බලමු මෙතන තියෙන M ජලීය ද්‍රාවණය. මේ තියෙන M ජලීය ද්‍රාවණය ලෙස අපි ගත්තේ තයෝසල්ෆේට්. තයෝසල්ෆේට් ජලීය ද්‍රාවණයට HCl දැම්මම තමයි සල්ෆර් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ලැබෙන්නේ. එතකොට M කියන්නේ තයෝසල්ෆේට්. ආරම්භයේදීම L කියලා අපිට ආවේ L අයනයට ලෙඩ් නයිට්‍රේට් දැම්මම ලෙඩ් අයඩයිඩ් අවක්ෂේප වුණේ. L කියන්නේ අයඩයිඩ්. දැන් බලමු ඉතුරු ටික. බලන්න මෙතන සඳහන් කරලා තියෙනවා N ජලීය ද්‍රාවණයක්. ඒ කියන්නේ අයඩයිඩ්. ආම්ලික මාධ්‍යයේදී L හා ප්‍රතික්‍රියා කොට ප්‍රධාන ඵලය ලෙස S ලබා දෙමින් දුඹුරු ද්‍රාවණයක් සාදයි. L N ඇනායන මෙන්ම S ඵලයද එකම මූලද්‍රව්‍යයෙන් ව්‍යුත්පන්න වේ. L අයරින එන I වලින් ව්‍යුත්පන්න වන ප්‍රභේද වේ යුතුයි. L N ඇනායන S ඵලය. S ඵලය කියන්නේ දුඹුරු ද්‍රාවණයක්. එහෙනම් අයඩීන් වෙන්නේ නැති. එතකොට L අයඩයිඩ් N කියන්නේත් I වලින් අන්තර්ගත ප්‍රභේදයක්. එක S කියන්නේ දුඹුරු පාට ඵලය අයඩීන් වෙන්නේ නැති S බොහෝ වෙලාවට. එමනම් මේ L කියන අයඩයිඩය L කියන අයඩයිඩය N කියන ඇනායනය සමග අයඩීන් බවට පත් වෙනවා ඇති. ඒ තුන්දෙනාගේම I තියනවලු එකම මූලද්‍රව්‍යයේ ව්‍යුත්පන්න කියලා තියෙනවා. එහෙමනම් L කියන ඇනායනය අපි දන්නවා අයඩයිඩ්. ඒ අයඩයිඩ් ඇනායනය සමග ඔක්සිකාරකයක් ප්‍රතික්‍රියා කළ අයඩීන් හැදෙන්න ඕන. අයඩයිඩ් අයඩීන් බවට පත් වෙන්න ඕන. අයඩයිඩ් අයඩීන් බවට ඔක්සිකරණය වෙන්න ඕන. මෙතන ඔක්සිකාරකය I වලින් අන්තර්ගත ප්‍රභේදයක්. කවුද ඔබ දන්නවද? පැහැදිලි ඔක්සිකාරකයක් කියන්නේ ආම්ලික පර්මැංගනේට්, ඒ මැංගනස්. ආම්ලික ඩයික්‍රොමේට්, ඒ ඩයික්‍රොමේට්. I අන්තර්ගත. ඒ තමයි ඔක්සිකාරකය අයඩේට්. අයඩේට් I වල ඔක්සිකන අවස්ථා ධන 5යි. 5 සිට බිඳුවට අඩු වෙනවා. ඔක්සි හරණය වෙනවා. හරණය වෙනවා නම් මෙයා ඔක්සිකාරකයක්. මේ අනුව
මෙතන L හා N යන මේ තියෙන්නේ N ජලීය ද්‍රාවණයක් ආම්ලික මාධ්‍යයේදී L හා ප්‍රතික්‍රියා කොට මේක L මේක L L ජලීය ද්‍රාවණය N ජලීය ද්‍රාවණයක් ආම්ලික මාධ්‍යයේදී L හා ප්‍රතික්‍රියා කොට L ජලීය ද්‍රාවණය ප්‍රතික්‍රියා කළා සෑදෙන්නේ දුඹුරු පාට ප්‍රභේදයක් මේක දුඹුරු පාටයි එහෙමනම් දැන් අපිට නිගමනය කරන්න පුළුවන් මේකේ ප්‍රභේද ටික N ජලීය ද්‍රාවණය ආම්ලික මාධ්‍යයේදී L හා ප්‍රතික්‍රියා කොට L කියලා ගත්තේ අපි ඍණාරෝපිත අයනය N ජලීය ද්‍රාවණය කියලා කියන්නේ එතන අයඩේට් වෙන්න ඕන මේ තියෙන්නේ N ජලීය ද්‍රාවණය අයඩේට් එක ප්‍රතික්‍රියා වෙලා අවසානයේදී සෑදෙන්නේ මේකේ S ලබා දෙමින් දුඹුරු ද්‍රාවණයක් මේක තමයි S කියලා කියන්නේ දුඹුරු ද්‍රාවණය මේ අනවා අපිට මේ ප්‍රකාශනයේ හිස්තැන් පුරවන්න තියෙන්නේ LMN එමනම් L iodide M sulfate N ජලීය ද්‍රාවණය ලෙස අපිට ලැබෙන්නේ iodate මේ අනුව P ප්‍රභේදය ලෙස ලැබෙනවා PQRS P තද කහ පැහැති අවක්ෂේපයක් අයඩයිඩ් සමග ලෙඩ් නයිට්‍රේට් ප්‍රතික්‍රියා කරලා කහපාට අවක්ෂේපය ආවේ ලෙඩ් අයඩයිඩ් P ලෙඩ් අයඩයිඩ් S ලෙස ලැබුණේ අයඩීන් අයඩයිඩ් අයඩේට් එක්ක ප්‍රතික්‍රියා වෙලා අයඩීන් ලැබෙන්නේ S දුඹුරු පාට ඵලය මේ තියෙන දුඹුරු පාට ද්‍රාවණයක් S ලබා දෙමින් දුඹුරු ද්‍රාවණයක් අයඩීන් මෙන්න මේ S සඳහා පිළිතුරු ලෙස S ලෙස අයඩීන් ලිව්වේ අයඩීන් වෙනුවට තව වෙනත් ප්‍රභේදයක් දෙන්නත් පුළුවන් හේතුව මේ ජලීය ද්‍රාවණයේ තියෙනනේ අයඩයිඩ් එතකොට අයඩීන් හැදෙන්නේ අයඩයිඩ් මාධ්‍යයක. එතකොට අයඩීන් අයඩයිඩ් එක ප්‍රතික්‍රියා වෙලා I2 වෙනුවට I2 අයඩයිඩ් එක I3 ඍණ අයනය හැදෙන්නත් පුළුවන්. I3 ඍණ අයනය. I3 ඍණ. ඒ නිසා මේ පිළිතුර S I2 වෙනුවට I3 ඍණ ලිව්වත් ඔබට ලකුණු ලබා ගන්න පුළුවන්. නිවැරදි පිටතරක් හැටියට බාර ගන්න. දැන් මේ ප්‍රශ්නේ සම්පූර්ණව සාකච්ඡා කරා. මේ ප්‍රශ්නේ B කොටස. අපි දැන් බලමු ඊළඟ කොටස. ඉහත දෙවෙනි කොටසේ දැක්වූ පළ ලබා දීමට අදාළ තුලිත රසායනික සමීකරණ. ඒකෙදී පළ ලෙස ලැබුණේ ලෙඩ් අයඩයිඩ් අවක්ෂේපයක් ආවා. ඊගාට සල්ෆර් සහ සල්ෆර් ඩයොක්සයිඩ් ආවා. එතකොට මේකේ ප්‍රතික්‍රියා ලිව්වොත් lead nitrate ධන අයඩයිඩ් lead අයඩයිඩ් කහපාට අවක්ෂේපය nitrate ඊගාට තයෝසල්ෆේට් HCl එකතු කරා තයෝසල්ෆේට් වලට HCl එකතු කළා
එතකොට සල්ප හැදුනා සල්ප ඩයොක්සයිඩ් වායුව පිට වුණා H2O සහ දෙකයි ක්ලෝරයිඩ් මේ අවස්ථාව ඊළඟට තව ප්‍රතික්‍රියාවක් තිබුණා ඒ තමයි අයඩේට් අයඩීන් බවට පත්වන එක ඒ වගේම අයඩයිට් අයඩීන් බවට පත්වන එක අයඩේට් මගින් අයඩයිඩ් අයඩීන් බවට ඔක්සිකරණය කිරීම මේ දෙක එකතු කරලා අවසානය ගන්න මේ ආකාරයට අයඩයිඩ් අයඩීන් I2 නිසා දෙකෙන් වැඩි කරන්න ඍණ 2යි මේ පැත්තේ ඉලෙක්ට්‍රෝන 2යි I2 නිසා දෙකෙන් වැඩි කරන්න දෙකෙන් වැඩි කරන O6ක් එනවා ඒ නිසා ජලාණු 6ක් දාන්න මේ පැත්තට 12යි H යන H යන 12න් දෙකක් කරනවා 10යි මේ නිසා මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන 10ක් දාන්න මේ සමීකරණ දෙක එක දෙක කියලා අරගෙන අපි පළවෙනි සමීකරණ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා පළවෙනි එකට එකතු කරමු දෙවෙනි එක පහෙන් වැඩි කළා එතකොට එනවා 12යි H යන දෙක අයඩේට් 10 අයඩයිට් මේක පහෙන් වැඩි කරේ 5යි මෙතන එක 6යි අයඩීන් 6යි H2O මේ අවසාන සමීකරණය දෙකෙන් බෙදුවොත් 6යි H යන අයඩේට් 5යි අයඩයිට් 3 අයඩීන් 6යි H2O මෙන්න මේ විදිහට සමීකරණ ටික අවසන් කරන්න පුළුවන් ඊළඟට බලමු අපි ඊළඟ කොටස මේ B කොටසේ අවසාන කොටස L හා M වෙන වෙනම ඇති ද්‍රාවණ දෙකකට බලමු L හා M ලෙස ලැබෙන්නේ L iodide M thiosulfate L හා M iodide thiosulfate එතකොට iodide thiosulfate මේ ද්‍රාවණ දෙකට වෙන වෙනම එකතු කරනවා සිල්වර් නයිට්‍රේට් සිල්වර් නයිට්‍රේට් මේකට එනවා සිල්වර් අයඩයිඩ් කහ පාට මේකට එනවා සිල්වර් thiosulfate අස්ථායි සුදු පාට සුදු මේක ෂණෙන් මේක කළු පැහැවෙනවා සිල්වර් සල්ෆයිඩ් Ag2S කළු පාට ඒ නිසා මෙතන L හා M L කියන්නේ අයඩයිඩ් M කියන්නේ thiosulfate මේ ද්‍රාවණ දෙකට සිල්වර් නයිට්‍රේට් එකතු කළාම වෙන වෙනම දැකිය හැකි නිරීක්ෂණ මෙතන වෙනවා කහ වාක්ෂේපයක් HEI හැදෙන්නේ අපේ දැනගැනීම සඳහා මෙලෙවේ දැකිය හැකි නිරීක්ෂණ මෙතන ලියන්න කහ වාක්ෂේපයක් නිරීක්ෂණ අහලා තියෙන සූත්‍ර නෙවෙයි කහ වාක්ෂේපයක් ඇතිවීම සිල්වර් අයඩයිඩ් ඊළඟ එකේ සිල්වර් thiosulfate අස්ථායි අවක්ෂේපයේ සුදු පාට අස්ථායි සුදු අවක්ෂේපයක්
අස්ථායි සුදු ආක්ෂේපයක් ඇතිවීම එය සෑදී ඒ විගසම කළු පැහැවීම කළු පැහැවෙනවා. ඒකේ සිදු රසායනික ප්‍රතික්‍රියාවක දැන ගැනීම සඳහා සිල්ලතා සල්පේට අස්ථායි H2O3 එක ෂණයෙන් පත්වනවා සිල්ල සල්ෆයිඩ් බවට Ag2S සහ H2SO4. මේ සුදු අවක්ෂේපය කළු පාට වෙනවා මේ අස්ථායතාව නිසා. එතකොට අපි අද සාකච්ඡා කළේ මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළ ඉවර කරා. අපි ඊළඟ දවසේ ඊළඟ පාඩමේදී බලමු මේ ප්‍රශ්න පත්‍රයේ ඉතිරි කොටස් සාකච්ඡා කරන්න.